ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පීඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින් මම ලකිඳුනුවංග ප්‍රථමයෙන් අවධානය දවසේ තතුරකත් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. දියුල පිටිය කොවිඩ් පොකුරේ ආසාදිතින් 500 ඉක්මවයි. ගම්පහ පොලිස් බල ප්‍රදේශයටත් නැවත දැනුම් දෙනතුරු ඇඳිරි නීතිය. අත්‍යවශ්‍ය නොවන ජනයා රැස්වන කටයුතු යළිත් තහනම්. ශිෂ්‍යත්වය හා උසස් පෙළ සම්බන්ධයෙන් අවසන් තීරණය හෙට. හෙට දවස් අවසාන තීන්දුවක් ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය බලාපොරොත්තු වෙනවා. ලෝකයේ 10න් එකකට කොවිඩ්. ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. දිවුලපිටිය ප්‍රදේශයේ කොවිඩ් ආසාදිත කාන්තාවක් හඳුනා ගැනීමත් සමග සිදු කළ PCR පරීක්ෂණවලින් අද දිනේ මේ දක්වා ආසාදිතයින් 466 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මේ වන විට මිනුවන්ගොඩින් හඳුනාගත් කොවිඩ් නියදියේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 569ක්. මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලක සේවය කරන කාන්තාවකට COVID-19 ආසාදිත බවට පසුගිය තුන්වනදා වාර්තා වීමත් සමග ඒ හා සම්බන්ධ කොවිඩ් පොකුරක් නිර්මාණය වුණා. ඒ අනුව ඊයේ අදාළ කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන්ට සිදු කළ PCR පරීක්ෂණවලදී තහවුරු වූයේ නිවාඩු ලබා ගොස් සිටි පිරිසකටද වෛරසය ආසාදනය වූ බවයි. කෙසේ වෙතත් පළමුව කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනාගත් දිවුලපිටියේ ඇඟලුම් සේවිකාවට තවමත් කොවිඩ් වෛරසය ආසාදනය වූ මූලාශ්‍ර මෙතෙක් නිශ්චිතව හඳුනාගෙන නැහැ. එමෙන්ම අදාළ ඇඟලුම් සේවිකාවගේ ආශ්‍රිතයන් 48ක් හබරාදුව නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර ඇති අතර ඉන් 23 දෙනෙකුගේ PCR පරීක්ෂණ ඊයේ සිදු කෙරුණා. ඇඟලුම් සේවිකාවගේ කොවිඩ් ආසාදිත දියණිය ඉගෙනුම ලැබූ පාසලේ 11 වන ශ්‍රේණියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 41 දෙනෙකු විදුහල්පතිවරයා ගුරුවරුන් සහ අනත් දෙන කාර්ය මණ්ඩලයේ 57 දෙනෙකුද ඊයේ PCR පරීක්ෂණවලට යොමු කර ඇති බවයි වාර්තා වන්නේ. ඉන් සිසුන් 41 දෙනා නිරෝධායනය සඳහා මීගමුව පෞද්ගලික හෝටලයක පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත රැගෙන ගිය බව ගම්පහ දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක HP ගුණතිලක මහතා සඳහන් කරනවා. මේ අතර ඊයේ සිදු කළ PCR පරීක්ෂණවලදී ලැබුණු PCR ප්‍රතිඵලවලට අනුව මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් 18 දෙනෙකු, කටාන ප්‍රදේශයෙන් 2 දෙනෙකු, මීරිකම ප්‍රදේශයෙන් 3 දෙනෙකු සහ කුරුණෑකල ප්‍රදේශයෙන් තවත් 2 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබුණා. එමෙන්ම මොනරාගල, යාපනය, සීදුව, දිවුලපිටිය, ජායල සහ මහර යන ප්‍රදේශවලින්ද නව ආසාදිතයින් හඳුනාගෙන තිබෙනවා. මේ අතර නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ පළමුව හඳුනාගත් කොවිඩ් ආසාදිත කාන්තාව සේවය කළ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරනු ලැබූ සියලුම සේවක සේවිකාවන් හා ඔවුන්ගේ පවුලේ සියලු දෙනා කුමන ප්‍රදේශයක ජීවත් වුවද සිය නිවෙස්වලින් පිටතට නොයන ලෙස රජය දැනුම් දෙන බවයි. එමෙන්ම මේ වන විට COVID-19 ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති පුද්ගලයින්ගේ පවුල්වල සමාජිකයින් යුද හමුදාව විසින් නිරෝධායන මධ්‍යස්ථානවලට රැගෙන යාමට කටයුතු කරන අතර ඒ සඳහා සියලුම දෙනා සූදානම් විය යුතු බවද එම නිවේදනයේ සඳහන්. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිතව අපිට වාර්තා වුණු COVID-19 රෝගීන් පොකුරෙන් මේ වන විට රෝගීන් 569 දෙනෙක් වාර්තා වෙලා තියෙනවා. මෙතනින් රෝගීන් 466 දෙනෙක්ම ඊයේ සාම්පල් ලබාගෙන අද දින PCR පරීක්ෂණ කරපු සාම්පල් වලින් අඳුනාගත්තු රෝගීන් වෙනවා. ඒ වගේම මේ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කරන එතනින් තමුන්ගේ නිවෙස් වලට ගොස් සිටි සියලුම දෙනා ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරුන් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හරහා අඳුනාගෙන ඔවුන් නිවෙස් වල නිරෝධායනය කිරීමට කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ඔවුන්ගේ PCR පරීක්ෂණත් අපි කිරීමට කටයුතු කළා. ඒ අනුව යාපනය, කුරුණෑගල, මොනරාගල වගේම මාතලේ වගේ දිස්ත්‍රික්කවලින් අපිට COVID-19 රෝගීන් බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කරන අය අතරින් අපිට දැනට හමු වෙලා තියෙනවා. ඇඟලුම් කර්මාන්ත ශාලා ජාලයට අයිති තවත් ඇඟලුම් කර්මාන්ත ශාලා කිහිපයක් තියෙනවා ගම්පහ දිස්ත්‍රික්කයේ. ඒ ඇඟලුම් කර්මාන්ත ශාලාවලත් PCR පරීක්ෂණ කිරීමටත් අද දවස තුල තවත් ශාඛාවන් කිහිපයක කිරීමටත් අපි කටයුතු යොදා තියෙනවා. මේ අතර මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 3979ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වෛරස් ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 700ක් වන අතර වෛරස් ආසාදිතයයි සැක සහිතව රෝහල්වල විමර්ශන යටතේ පසුවන පුද්ගලයන් සංඛ්‍යාව 56ක්. මේ වන විට සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 3266ක් ලෙසයි.
පවතින තත්ත්වය සැලකිල්ලටගෙන ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අද සවස 6 සිට නැවත දැනුම් දෙනතුරු නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. එසේම ගම්පහ පොලිස් බල ප්‍රදේශය හැර වේයන්ගොඩ දිවුලපිටිය සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශවලටද තවදුරටත් ඇඳිරි නීතිය එලෙසින්ම ක්‍රියාත්මක වනවා. මේ වන විට රටෙහි උද්ගත වී ඇති තත්ත්වය හමුවේ මීට පෙර නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබූ වේයන්ගොඩ දිවුලපිටිය සහ මිනුවන්ගොඩ යන පොලිස් බල ප්‍රදේශ හැරුණුකොට ගම්පහ පොලිස් බල ප්‍රදේශයටද නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව එම ප්‍රදේශයේ අද සවස 6 සිට නැවත දැනුම් දෙනතුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. මේ අතර ඊයේ දිනේ අවසන් වන විට ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයන් 52 දෙනෙකු පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශයන්හි පොලිස් බල ප්‍රදේශවලදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි. නිරෝධායන නීති යටතේ එම ප්‍රදේශවල ජනතාවට අත්‍යවශ්‍ය සේවාවලට හැර නිවෙස් වලින් බැහැරව යාම තහනම් වනවා. මේ අතර COVID-19 සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදු කළ පුද්ගලයෙකු වැල්ලවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමටද ඊයේ කටයුතු කර තිබුණා. එමෙන්ම එලෙස සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන්නන් සොයා ඔවුන් අත්අඩංගුවට ගැනීමට මේ වන විට විශේෂ මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ. මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවෙන් තවත් COVID-19 ආසාදිතයින් 139 දෙනෙකු මේ වන විට හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මේ වන විට මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවෙන් හඳුනාගත් සමස්ත COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 698ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කළ හෝ එයට සම්බන්ධ යම් ආශ්‍රිතයෙක් COVID-19 රෝග ලක්ෂණ පෙන්නුම් කළහොත් වහාම ඒ පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස වසංගත රෝග විද්‍යායකගේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. මේ ආකාරයට අපි දකිනවා මේ අවස්ථාවේදී මෙතන විශාලකමක් ඇති වෙලා තියෙනවා COVID-19 රෝගීන්. ඒ වගේම එයින් යම්කිසි විදියකින් සමාජයට යම්කිසි විදියකින් පැතිරීමක් තියෙනවා. නමුත් මේ අපි ආශ්‍රිතයින් හඳුනා ගැනීම සහ ඕන්න නිරෝධායනය කිරීම, ඔවුන්ගේ PCR පරීක්ෂණ කිරීම තුළින් අපිට පුළුවන් වෙනවා අඳුනා ගන්න කොයිතරම් දුරට මේක පැතිරලා තියෙනවද, කොයිතරම් දුරට අපිට පාලනය කරගන්න පුළුවන් වේද කියලා. තාමත් අපිට සහතිකයක් දෙන්න පුළුවන්. තාමත් අපිට විශ්වාසයක් තියෙනවා මේ තත්ත්වය අපිට පාලනය කරගන්න පුළුවන් වෙයි කියලා. ඒ සඳහා ඇත්ත වශයෙන්ම අපිට ජනතාවගේ පැත්තෙන් දායකත්වයක් අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම මෙම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කරන හෝ ඒ කර්මාන්ත ශාලාවට සම්බන්ධතාවයක් තිබිච්ච කෙනෙක් එතෙන්ට ආගිය ඔවුන් සමාජයේ ඉන්නවනම් අපි ඔවුන්ගෙන් ඉල්ලා හිටිනේ කරුණා කරලා කොහෙවත් ඇවිදින්න කරන්න එපා, ගෙදරට වෙලා ඉන්න. ඒ වගේම යම්කිසි විදියකින් ශ්වසන රෝග තත්ත්වයක් තියෙනවා නම් වහාම රජයේ රෝහලකට යන්න. ඒ යනකොට අත හොඳට සබන් දාලා හොදලා අත පිරිසුදුව තියාගෙන නිසි පරිදි මුඛාවරණයක් පැළඳගෙන පෞද්ගලික ප්‍රවාහන සේවයක් පාවිච්චි කරලා යන්න. යම්කිසි විදිහකින් ප්‍රවාහනය සඳහා ගැටලුවක් තියෙනවා නම් ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ දැනුවත් කරන්න. එතකොට ඔවුන් ප්‍රවාහන අවශ්‍යතාවයන් සලසාවි. ඒ වගේම තමයි ඒ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරපු හෝ ඒට සම්බන්ධ කෙනෙක් ඒ ප්‍රදේශයේ ඉන්නවා නම් ඔවුන් කොහෙවත් යන්නේ නැතුව ශ්වසන ආබාධයක් ඇතා හෝ නැතා හෝ ඒ සියලුම දෙනා ප්‍රදේශයේ ඉන්න සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කරන්න. එතකොට අපිට අවශ්‍ය විදිහට නිරෝධායනය කිරීම සහ අවශ්‍ය පරීක්ෂණ කිරීම කරලා යම්කිසි විදිහකින් රෝග ලක්ෂණ ඇතුව හෝ රෝග ලක්ෂණ නැතුව COVID-19 රෝග ආසාදිතයෙක් ඒ අතර ඉන්නවා නම් අපිට හඳුනා ගැනීමත් එතනින් එහාට COVID-19 රෝගය ව්‍යාප්ත වීමත් අපිට වළක්වා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි අපි ගම්පහ දිස්ත්‍රික්කය තුල යම්කිසි විදිහකින් COVID-19 රෝගය හා සමාන රෝග ලක්ෂණ තියෙන කෙනෙක් ඉන්නවනම් කරුණා කරලා ළඟම තියෙන රෝහලකට ගිහිල්ලා වෛද්‍ය උපදෙස් ලබා ගන්න. විශේෂයෙන්ම මේ ගම්පහ දිස්ත්‍රික්කයේ සහ වෙනත් ස්ථානවල මේ තියෙන ඇඟලුම් කර්මාන්ත ශාලා හෝ වෙනත් විශාල සේවක පිරිසක් වැඩ කරන ආයතනවල කාලයෙන් කාලයට අහඹු විදියට PCR පරීක්ෂණ සිදු කළ යුතුයි. ඒ රජයේ හෝ පෞද්ගලික ආයතනයක පෞද්ගලික රසායනාගාරයක සහයෝගයෙන් සහ දායකත්වයෙන් ඒ සිදු කිරීමට ඒ ආයතන වග බලා ගත යුතු බවට ඊයේ අතිගරු ජනාධිපතිතුමා විසින් ප්‍රකාශ කළා. පුළුවන් තරම් තමුන්ගේ ගමන් බිමන් යෑම අවම කරන්න, සමාජයට පැමිණීම පුළුවන් තරම් අවම කරන්න, අනවශ්‍ය විදියට ඒකරාශී වීම, රැස්වීම පැවැත්වීම, උත්සව සාද පැවැත්වීම අවමින් වළකින්න. කොවිඩ් ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා සිදු කරනු ලබන PCR පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ කොරෝනා මර්ධනයට අදාළව පත් කළ ජනාධිපති කාර්යසාධක බලකාය ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස් වූ අවස්ථාවේදී කොවිඩ් ආසාදිත කාන්තාවගේ ආශ්‍රිතයන් ළඟින් ඇසුරු කළ පිරිස මේ වන විට හඳුනාගෙන ඇති අතර ඔවුන් ආසන්නතම ප්‍රදේශවල හෝටල්වල නිරෝධායනයට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන් බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කරන්නේ.
කොවිඩ් මර්ධනයට රජය ලබා දී තිබූ උපදෙස් පිළිපැදීම කාලයත් සමග ජනතාවගෙන් ගිලිහී යාම රෝගය ආසාදනයට මූලිකම හේතුව බවයි වෛද්‍යවරුන් මෙහිදී පෙන්වා දී ඇත්තේ. රෝගීන් හඳුනාගත් ප්‍රදේශවලින් ජනතාව බැහැරට යාම වැළැක්වීම සඳහා දැනටමත් පියවරගෙන ඇති අතර ප්‍රදේශයේ සෙසු කර්මාන්තශාලා සහ ආයතන අහඹු ලෙස පරීක්ෂාවට ලක් කිරීමටද පියවරගෙන ඇති බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කර ඇත්තේ. කොවිඩ් මර්ධනය සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ලෙස හඳුනාගත් බොහෝ දේ ජනතාව නිසි ලෙස පිළි නොපදින බවද පොලිසිය හිදී සඳහන් කර තිබෙනවා. පවතින නීතිරීති කොවිඩ් මර්ධනය ඉලක්ක කරගනිමින් අදාළ නීතිරීතින් ගැසට් කිරීමේ අවශ්‍යතාවයද මෙහිදී සාකච්ඡාවට ලක් වූ බවයි ජනාධිපති මාධ්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ. මේවා ගැන කතා කරනවා මේක රෝගියෙක් අහුනාම නැති වුණාම මේක කිසි දෙයක් කරන්නේ නැහැ. මම විශේෂයෙන් මේක කියන්න කිව්වේ මට හැමදාම SMS 1000ක් විතර එනවා පිටරට ඉන්න අය ගේන්න කියලා. ඒගොල්ලෝ ගේන්න විතරක් නෙමෙයි දවස් 14 අපිට ඉන්න බෑ අපිව රිලීස් කරන්න කියලා මට වෙනවා. මම මේ ශවීන්ද්‍රට හැමදාම කියනවා මාධ්‍යට කියන්න මේක මෙහෙම ගේන්න බැරි හේතුව අපිට ලිමිටේෂන් එකක් තියෙනවා. මේ ඔක්කොම ක්වොරන්ටයින් කරන්න ඕන දවස් 14 අනිවාර්යයි. මේකේ අමාරුකම මේකයි පහුගිය කාලේ හැමදාම එක දවසක් තියනවද කතා නොකරපු මේ ගැන. මම කල්පනා කරේ අපේ රටේ මේක බිඳුවට බස්සගත්තොත් ඊළඟට පිටින්නේ එන්න පුළුවන්. ඒක අපි කන්ට්‍රෝල් කරගත්තොත් හරි කියන එක මත යනවා. හොඳටම බලාගන්න කොහෙන්ද මේකේ ආරම්භ වුණේ කියන එක. ඒකයි මම බලන්න කිව්වේ මේ පිටරට ඉඳලා ආපු එක්කෙනෙක් මාර්ගෙන්ද මේක ආවේ. එහෙම නැත්නම් අපේම එකක් හැංගිලා තිබිලා කොහොම හරි ආවනම් ඒකත් අපිට දැනගන්න පුළුවන්. මාස දෙකකට පස්සේ කොහොමද මේක මතුවෙන්නේ කියන එක ඒකත් ස්ටඩි එකකටත් හොඳයි. මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වූ COVID-19 ආසාදිතයින් හේතුවෙන් ඇති වූ තත්ත්වය පාලනය කිරීමට මහජනතාව එක්රැස්වන සියලු කටයුතු සිදු නොකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරනවා. ඒ අනුව ප්‍රිය සංഭാෂණ, දේශන, ප්‍රදර්ශන, සංගීත සංදර්ශන, සැනකෙළි, සැමරුම් උත්සව, පෙළපාලි, පෙරහැර හා අත්‍යවශ්‍ය නොවන රැස්වීම් ආදිය රටේ සියලු ප්‍රදේශවල නැවත දැනුම් දෙනතුරු තහනම් වනවා. පවතින තත්ත්වය හේතුවෙන් ප්‍රධාන දුම්රිය මාර්ගයේ ගම්පහ සිට වේයන්ගොඩ දක්වා වන දුම්රිය ස්ථානවල දුම්රිය නතර නොකර ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවරගෙන තිබෙනවා. මේ අතර පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ ප්‍රාදේශීය කාර්යාලවල මහජන සේවා දින 3කට තාවකාලිකවත් හිටුවීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ සියලුම ප්‍රාදේශීය කාර්යාලවල මහජන සේවාවන් ඔක්තෝබර් 7, 8 සහ 9 යන දිනවල සිදු නොකරන බව එම දෙපාර්තමේන්තුව පවසනවා. පැතිර යන කොවිඩ් වසංගත අභියෝගය හමුවේ මෙම තීරණය ගත් බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර ප්‍රධාන දුම්රිය මාර්ගයේ හෙට දින සිට ගම්පහ දුම්රිය ස්ථානයෙන් පසු පල්ලේවෙල දක්වා වන දුම්රිය ස්ථානවල කිසිදු දුම්රියක් නතර නොකර ධාවනය කරවීමට පියවරගෙන තිබෙනවා. දුම්රිය සාමාන්‍යකාරීතුමා දුම්රිය ආරක්ෂක අංශවල ඉල්ලීමත් එක්කම තීරණය කරා ගම්පහ සිට පල්ලේවෙල දක්වා වූ දුම්රිය ස්ථානවල දුම්රියන් නොනවත්වා ධාවනය කරන්න අවශ්‍ය කටයුතු පියවර ගන්න. කොහොම වුණත් අද දවසට පමණක් මෙම දුම්රිය ස්ථානවල දුම්රියන් නවත්තලා ධාවනය කරනවා. මොකද උදෑසන කොළඹ කරා පැමිණි මගින් ඉන්නවා නම් ඔවුන්ට ඔවුන්ගේ ගමනාන්තය දක්වා අවශ්‍ය වරුවේ ගමන් කිරීමේ පහසුව සඳහා හෙට දවසේ සිට ගම්පහ දුම්රිය ස්ථානයේත් පල්ලේවෙල දුම්රිය ස්ථානයේත් දුම්රියන් නවත්තනවා. අනිකුත් දුම්රිය ස්ථානවල හෙට දින සිට දුම්රිය නවත්තා ධාවනය කරන්න අවශ්‍ය පියවර අරගන්න දුම්රිය දෙපාර්තමේන්තුවෙන් තීරණයක් අරගෙන තියෙනවා. ඒ වගේම අද දින ගමන් ගන්නා මගීන්ට ගම්පහ සහ පල්ලේවෙල අතර දුම්රිය ස්ථාන වලින් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමත් කොවිඩ් රැල්ල සම්බන්ධයෙන් දුම්රිය සේවකයන්ගේ ආරක්ෂාව සඳහා යම් යම් පියවර ගන්න කියලා අපි දුම්රිය සාමාන්‍යකාරීතුමාගේ මේ වෙනකොට ඉල්ලලා තියෙනවා. මේ අවස්ථාවේදී විශේෂ අවධානය යොමු කරලා දුම්රිය ධාවනය කරන්න කටයුතු කරනවා. මේ සම්බන්ධයෙන් මගීන්ටත් යම් අවහිරතාවයක් වෙන්න පුළුවන් දුම්රිය සේවකයන්ගේ පැත්තෙන් ආරක්ෂාව සම්බන්ධයෙන් කතා කරනකොට. ඒ නිසා ඒ පිළිබඳව වඩා සැලකිල්ලකින් යුතුව දුම්රිය ගමන් කරන්න කියලා මගීන්ගෙන් අපි ඉල්ලා සිටිනවා. වහාම ක්‍රියාත්මක වන පරිදි යෙදින්නේ දුන්නේ පොදු සහ පෞද්ගලික ප්‍රවාහන සේවාවල ආසන ගණනට පමණක් මගින් ප්‍රවාහනය කරන්න කියන කාරණයත් විශේෂයෙන් දුම්රිය වල කොවිඩ් සමයේ අනුගමනය කරපු ක්‍රමවේදයක් තියෙනවා. දුරස්ථභාවය පවත්වාගෙන මගින් ප්‍රවාහනය කරපු මේ අනුව කටයුතු කරන්න කියන උපදෙස් අපි ලබලා දීලා තියෙනවා. තන් නගරය වහලා තියෙන කාලෙකදී වැඩිය විවෘත්තව තබමින් පොදු ප්‍රවාහනයේ සීමා කරන්න ගියාම යම් ප්‍රශ්නයක් ඇති වෙන බව. නමුත් මෙතෙන්දී අපි සිදුනා පිළිගන්න ඕන කාරණේ තමයි ප්‍රධාන ඉලක්කය වෙන්නේ මේ ආසාදනය පැතිරීම නතර කිරීම. ඒ හරහා යම් අපහසුතාවයක් ජනතාවට සිද්ධ වෙන බව අපි තේරුම් ගන්නවා, අපි දන්නවා. නමුත් මේ පැය කීපය තුල පොදු
ප්‍රවාහන සේවය තුළ යම් ආසාධිතයෙක් හිටියොත් මේක ඉක්මනින් පැතිරීමට බලපාන. මේ නිසා තමයි අපි මේ තීරණ අරගෙන තියෙන. අනවශ්‍ය බියක් ඇති කර ගැනීමට හේතුවක් නැහැ. ආකාරයෙන් මේක හරියටම තියෙන ප්‍රදේශ ටික අපි අනාවරණය කරනකම් මුළු දිවයිනටම බලපාන පරිදි මේක අපිට ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙනවා. ඊයේ දිනේ අපේ කොන්දොස්තරවරයෙක්ගේ බිරිඳ ආසාදිතයෙක් බවට පත්වීම හේතු කොටගෙන ඒ කොන්දොස්තරවරයා රෝදායනයට අපි දාලා තියෙනවා. ගිරිඋල්ල සිට නිට්ටඹුව දක්වා ධාවනය වෙච්ච පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙක්. දෙන්දිත් අපි එයාට උපදෙස් දීලා තියෙනවා අඩුම තරමේ කිලෝමීටර් 3ට 4ට වැඩි ගමන් වාරවල යෙදෙන අය පුළුවන් නම් තමන්ගේ බස් රථයේ මගීන්ගේ ලයිස්තුවක් දුරකථන අංකෙත් එක්ක ලබා ගන්නයි කියලා මේ සඳහා සහයෝගය දෙන්න කියන ඉල්ලීමත් අපි ජනතාවගෙන් කරනවා. ප්‍රධාන ඉලක්කය අපි අමතක කරන්න හොඳ නැහැ මේ රෝගයෙන් ගැලවී සිටීම. 2021 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ අනුමැතිය ලැබී තිබෙනවා. මේ අතර උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් හෙට තීරණය කරනු ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා. 12 වෙනිදා උසස් පෙළ විභාගය තියෙනවා. ඒ වගේම ශිෂ්‍යත්ව විභාගය 11 වෙනිදා මේ වෙනකොට සැලසුම් හදලා තියෙනවා. මේ වෙනකොට අවශ්‍ය සියලුම සැලසුම් සහ අනිකුත් සියලුම පහසුකම් සහ අවශ්‍ය ලොජිස්ටික්ස් එහෙම නැත්නම් පසුබිම් නිර්මාණය වෙලා අවසానයි සියලු දේ හදලා ඉවරයි. කෙසේ වෙතත් හෙට දවසේ මේ PCR වාර්තාවන් අනුව එය සම්බන්ධව අවසාන තීන්දුවක් ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය බලාපොරොත්තු වෙනවා. 2020 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පහුගිය අවුරුද්ද තුළ තිබ්බ කොවිඩ් වසංගතයත් පාර්ලිමේන්තුවේ තිබ්බ තත්ත්වයට අනුව විටින් විට ගරු ජනාධිපතිතුමා විසින් ඔහුට පැවරී ඇති බලතල අනුව මුදල් මහ භාණ්ඩාගාරයෙන් එහෙම නැත්නම් කොන්සොලිඩේට් පොදු අරමුදලෙන් මුදල් රජයේ සේවක වැටුප් පුනරාවර්තන පිළිවෙල සඳහා මුදල් වෙන් කරලා තිබ්බා. ඒක පාරක් පාර්ලිමේන්තුවේ ආවරණයට යටත් වුණා. හැබැයි ඒක නැවත වරක් මුදල් වර්ෂය සඳහා මුළු පුනරාවර්තන වියදම රුපියල් බිලියන 2992ක් සහ කැපිටල් එහෙම නැත්නම් මූලධන වියදම රුපියල් බිලියන 1846ක් වශයෙන් ඇස්තිමේන්තුගත කරලා තියෙනවා. ඒක අර පහුගිය වසරේ වෙච්ච එහෙම නැත්නම් මැදදී ජනාධිපති බලතල පාවිච්චි කරලා ඒ කරපු වැඩපිළිවෙලට වැය වෙච්ච මුදලුත් මේන් ආවරණයක් නැවත වරක් ලබාගෙන තිබෙනවා. 2021 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම. ඒ සඳහා අපි මේ වතාවේ කැපිටල් එක්ස්පෙන්ඩිචර් එහෙම නැත්නම් මූලධන වැඩි වෙලා තියෙනවා. ගිය අවුරුද්දට වඩා විශාල බිලියන 2216කින් ඒක වැඩි වෙලා තිබෙනවා. ඒ වගේම රෙකරන්ට් එහෙම නැත්නම් පුනරාවර්තන වියදම් පෞගේ කාලේ තිබ්බ ගානම වගේ 2990ක් ඒක සාමාන්‍යයෙන් මේ විසර්ජන පනතට ඇතුල් කරලා තියෙනවා. COVID-19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දවල මන්දිරය වෙත පැමිණ තිබෙනවා. COVID-19 වෛරසය ආසාදිතව රෝහල්ගත කළ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඉන් දින 3කට පසුව වෝල්ටර් රීඩ් රෝහලේ ප්‍රතිකාර ලබා ගනිමින් සිටියදී යළිත් වරක් දවල මන්දිරය වෙත පැමිණ තිබෙනවා. ඒ අනුව මැරින් වන් වර්ගයේ හෙලිකොප්ටරයක නැගී දවල මන්දිරය වෙත ජනාධිපතිවරයා යළි පැමිණ ඇති අතර මෙය ජනාධිපතිවරයාගේ වෛද්‍ය කණ්ඩායම හැරුණු විට බොහෝ සෞඛ්‍ය විශේෂඥයින්ගේ දැඩි විවේචනයට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එලෙස පිටව යාමට පෙර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ තමා සැබවින්ම හොඳ තත්වයකින් පසුවන බවයි. විශේෂයෙන්ම මෙවැනි මාරාන්තික හා අතිශය වේගයෙන් එකිනෙකා අතර පැතිර යන වෛරසයක් ආසාදිතව වගකීමකින් තොරව හැසිරෙන ඇමරිකානු ජනාධිපතිවරයා මීට පෙර වෝල්ටර් රීඩ් රෝහල ඉදිරිපිට රැස්ව සිටි තම ආධාරකරුවන්ට ආචාර කිරීම සඳහා මෝටර් රථයක නැගී යන ආකාරයක්ද දක්නට ලැබුණා. මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ යළිත් දවල මන්දිරයට පැමිණි ජනාධිපතිවරයා මාධ්‍ය ඉදිරියේ තම මුඛ ආවරණය ගලවා දමා දැඩි සෞඛ්‍ය තර්ජනයක් හා වෛරසය පිළිබඳ නොසැලකිල්ලක් පිළිබිඹු කළ බවයි. කෙසේ වෙතත් ඇමරිකානු ජනාධිපතිවරයා දවල මන්දිරයේදී තවදුරටත් වෛද්‍ය ප්‍රතිකාර ලැබීමට නියමිත බවයි සඳහන් වන්නේ. එමෙන්ම ජනාධිපති ට්‍රම්ප්ගේ සමීපතමයන් 12 දෙනෙකුට සහ දවල මන්දිර කාර්ය මණ්ඩලයේ කනිෂ්ඨ සේවකයන් කිහිප දෙනෙකුටද මේ වන විට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එහෙත් ජනාධිපති ට්‍රම්ප් කඩිනමින් නොවැම්බර් 3 වෙනිදා පැවැත්වෙන ඇමරිකානු ජනාධිපතිවරණයේ ප්‍රචාරක ව්‍යාපාරයට එක්වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ. පසුගාමී ග්‍රාමීය ප්‍රදේශවල සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්වපාලන හා සුළු ආර්ථික භෝග වගා ප්‍රවර්තන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස එස් ව්‍යාලේන්ද්‍රන් මහතා දිවුරුම් දුන්නා. ඒ අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී.
තැපැල් සේවා සහ ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ එස් ව්‍යාලේන්ද්‍රන් මහතා අද පෙරවරුවේ නව රාජ්‍ය අමාත්‍ය ධූරයක දිවුරුම් දෙනු ලැබුවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ. ඔහු මෙලෙස දිවුරුම් දෙනු ලැබුවේ පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ව පාලන හා සුළු ආර්ථික භෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. දැන් අවධානය විදෙස් පුවත් වෙත. ලෝක ජනගහනයෙන් 10න් 1කට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනුතුරු අඟවනවා. මේ හේතුවෙන් ලෝකයේ විශාල ජන කොටසක් තවදුරටත් පීඩාවට පත්ව ඇති බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ. ඒ අනුව එහි හදිසි සේවා වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය මයික් රයන් ජිනීවා නුවරදී ඊයේ ප්‍රකාශ කළේ මේ නිසා ලෝ විශාල ජන කොටසක් තවදුරටත් ගෝලීය වසංගතයේ අවදානමට මුහුණ දී සිටින බවයි. මේ වන විට ලෝපුරා වාර්තා වන කොවිඩ් වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 3,57 ලක්ෂය ඉක්මවා තිබෙනවා. එමෙන්ම කොරෝනා මරණ 10,45,000කට වැඩි සංඛ්‍යාවක්ද මේ වන විට වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ. මෙම තත්ත්වය හමුවේ වෛද්‍ය මයික් රයන් සඳහන් කරන්නේ කොරෝනා වෛරසය ආසාදනය වූ ලෝකවාසීන්ගේ සැබෑ සංඛ්‍යාව මිලියන 800ක් පමණ විය හැකි බවයි. එමෙන්ම එම සංඛ්‍යාව ලෝක ජනගහනයෙන් 10න් 1කට ආසන්න ප්‍රමාණයක් බවයි එම හතා වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර කොවිඩ් වසංගතයේ හේතුවෙන් දරුවපත් පහළ යෑම නිසා සිංගප්පූරු සමාජයට යම් බලපෑමක් ඇතිව තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව ඊට පිළියමක් ලෙස දරුවපතක් සඳහා දෙමව්පියන්ට යම් ගෙවීමක් සිදු කිරීමට එරට බලධාරීන් තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ. කොවිඩ් වෛරසය හේතුවෙන් රැකියා අහිමිවීම සහ මූල්‍ය අපහසුතා හේතුවෙන් බොහෝ දෙමව්පියන් තම පවුලට නව සමාජිකයන් එකතු කර ගැනීම ගැන නොසිතන අතර සිංගප්පූරුවේ බලධාරීන් පවසන්නේ මූල්‍ය සහනයක් ලබා දීමෙන් ඔවුන් දිරිමත් කළ හැකි බවයි. මේ සඳහා කොපමණ මුදලක් වියදම් වන්නේද යන පිළිබඳව තවමත් ගණනය කිරීම සිදු කර නොමැති අතර ඊට අමතරව තවත් ප්‍රසාද දීමනා ලබා දීමටද රජය බලාපොරොත්තු වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. කෙසේ වෙතත් පසුගිය පැය 24 තුළ සිංගප්පූරුවෙන් වාර්තා වී ඇති නව කොවිඩ් වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 6ක් වන අතර පසුගිය පැය 24 තුළ එරටින් කිසිදු කොවිඩ් මරණයක් වාර්තා වී නැහැ. මේ අතර ගෝලීය කොවිඩ් ආසාදිත සටහනේ පළමුවන ස්ථානයේ පසුවන ඇමරිකාවෙන් පසුගිය පැය 24 තුළ වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 41576ක් වන අතර පසුගිය පැය 24 තුළ එරටින් වාර්තා වූ නව කොවිඩ් මරණ සංඛ්‍යාව 421ක්. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට ඔක්තෝබර් 7 වනදා සිංහල කලාශේත්‍රයට අනුපමේය සේවයක් සිදු කළ ගුරුවරයෙකු, කවියෙකු, විචාරකයෙකු හා පුවත්පත් කලාවේදියෙකු දයාසේන පුණසිංහ මහතා මෙලොවින් සමකෙනෙක්වේ 1996 ඔක්තෝබර් මාස 7 වෙනි දිනයි. 1974 දී රන්පැටියක කඳුළු නැමැති කාව්‍ය සංග්‍රහය රචනා කරමින් ග්‍රන්ථකරණයට පිවිසි මෙතුමා හෙළ සාහිත්‍යයට සුවිශාල මෙහෙයක් සිදු කර තිබෙනවා. මෙරට ප්‍රථම නෞකාව විජය නමින් නම් කිරීම සිදු වී ඇත්තේ 1949 ඔක්තෝබර් මාස 7 වෙනි දිනකයි. මෙම ඓතිහාසික අවස්ථාව හිටපු අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වී ඇති අතර එම නෞකාව ඊට පෙර නම් කර ඇත්තේ ෆ්ලයින් ෂිපින් ලෙසයි. ලෝක ශ්‍රේණියේ බේස්බෝල් පිළිබඳව පළමු ගුවන් විදුලි ජාල විකාශනය සිදු වී ඇත්තේ 1922 ඔක්තෝබර් මාස 7 වෙනි දිනකයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.